බලන්න අද ඔයගොල්ලොන්ත් එක්ක මේ පොඩි විශේෂ දෙයක් සාකච්ඡා කරන්න නැත්නම් විශේෂ දෙයක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන තමයි ඒ කතා කරන්නේ. මොකද දරුවන්ට සාමාන්‍යයෙන් තේරෙන්න ඕනේ මේ A level chemistry ඉගෙන ගන්න එක. නැත්නම් සාමාන්‍ය විදිහෙන් අපි ගත්තොත් A level science කරන හැම දරුවෙකුටම වගේ තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දා මේක ගැන කතා කරන්න හදන්නේ පොඩ්ඩක්. මේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා A level syllabus එකේ තියෙන organic chemistry කියන කොටස සාමාන්‍යයෙන් ගොඩක් වැදගත් එකක්. හේතුව මම හිතන්නේ කවුරුත් දන්නවා, දරුවෝත්කම දන්නවා, ගුරුවරුත් දන්නවා. ලකුණු සාමාන්‍යයෙන් 25කට ආසන්න ප්‍රමාණයක් ඕගනික් වලින් ගන්න පුළුවන්. අමතරව ඕගනික් හරියට ඉගෙන ගත්ත අය දන්නවා ඒ අනිත් කොටස් වල කියන්නේ අපි භෞතික රසායනයේ මීටත් වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා දරුවෝ. ෆිසිකල් කෙමිස්ට්‍රි වල සාමාන්‍යයෙන් ලකුණු 35ක් අසන්න ගාණක් ගොඩක් අවුරුදු වල හම්බෙලා තිනවා ෆිසිකල් වල. ඊළඟට අනිත් ඒවා නම් ඉනෝගනික් වල හුඟක් වෙලාවට මීට සමාන ගාණක් 125ක් හෝ ඊට අසන්න ගාණක් එනවා. ජෙනරල් කෙමිස්ට්‍රි වල තමයි ටිකක් අපිට අඩුවෙන්ම ලකුණු ගන්න තියෙන්නේ. කොහොම වුණත් මේ ඕගනික් ගැන විශේෂයෙන් කතා කරන්න හේතුව ඔගොල්ලෝ පහුගිය අවුරුදු වල ප්‍රධාන පරීක්ෂක වාර්තා අරගෙන බලන්න විභාගෙදී සාමාන්‍යයෙන් අසාර්ථකම කොටස් මොනවද කියලා. ඒක ඔයගොල්ලන්ට තේරෙයි. ෆිසිකල් ඕගනික් ගොඩක් අවුරුදු වල ඔය දෙක මාරු වෙවි තියෙන. කියන්නේ සමහර අවුරුදු වල ෆිසිකල් ගොඩක්ම දුර්වලයි. සමහර අවුරුදු වල ඕගනික් ගොඩක්ම දුර්වලයි. ඒ වුණාට අපි ඕගනික් උගන්වනවා. ඉතින් ෆිසිකල් උගන්වනවා. මේවට හේතු මොනවද කියලා හොයලා බලන්න ඕනේ. දැන් කාබනික රසායනය සම්බන්ධයෙන් සලකුවම නැත්නම් ඕගනික් කෙමිස්ට්‍රි ගැන වැරදි ආකල්පයක් තියෙනවා දරුවෝ ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් ගාව. සමහර විට ගුරුරු කරන දේ නිසා වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. කියන්නේ ගොඩක් දෙනෙක් අහනවා මේ ඕගනික් සමානයි පරිවර්තනද කියලා. නැහැ දරුවන් මේක තමයි පැහැදිලි කරගන්න ඕනේ දේ. පැහැදිලි කරන්න තමයි මම මේ අද කතා කරන්න තීරණය කරේ. මොකද මේක A level සයන්ස් කරන සියලු දරුවන්ට වැදගත් වෙන එකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මේ කාබනික රසායනය කියන කොටසේ ප්‍රශ්න වර්ග විදියට ගත්තොත් ප්‍රශ්න වර්ග 6ක් විතර තියෙනවා. ඒ මොනවද කියලාත් මම ඉස්සෙල්ලා කියන්නම්. දැන් කාබනික රසායනයේ ප්‍රශ්න වර්ග 6ක් විතර තියෙන්නේ මෙන්න මෙහෙම තමයි ඔක වෙන්නේ දරුවෝ. මුලින්ම IUPAC නාමකරණය. අනේ කාබනික සංයෝගයක් IUPAC නාමයේ ලියන්න හෝ නැත්නම් IUPAC නාමයේ මගින් සංයෝගයේ ව්‍යුහය ලියන්න අපිට ප්‍රශ්න හම්බ වෙනවා. හැබැයි මේකෙන් හම්බෙන්න ලකුණු ගන්න ඔයගොල්ලෝ දන්නවා MCQ එකේ එකක් දුන්නොත් එක ලකුණයි. වියෝගත පේපර් එකේ සමහර විට නම් දෙක තුනක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එකට වඩා පොඩ්ඩක් වැඩි ගාණක් හම්බෙන්න පුළුවන්. ඊළඟට දෙවනුව දරුවන්ට මතක් වෙන්න ඕනේ අපිට තියෙන හරිම වැදගත් කොටසක් කාබනික රසායනයේ සමාවේවික. මේකෙන් නම් ටිකක් සැලකිය යුතු ලකුණු ගාණක් ඔයගලන්ට හම්බ වෙනවා. ඒත් හැබැයි ඔයගොල්ලෝ හිතන තරම් ගාණක් නෙමෙයි. මොකද වියෝගත පේපර් එකේ අනිවාර්ය ඕගනික් ප්‍රශ්නේ සමාවේවික බොහෝ අවස්ථාවල සඳහන් වෙලා තියෙන්නේ. මේකෙන් ප්‍රශ්න අහනකොට සාමාන්‍යයෙන් දරුවෙක් මතක තියාගන්න ඕනේ මේක වියෝගත ප්‍රශ්නයක කොටසක් නම් වියෝගත ප්‍රශ්නයක ඇත්ත ලකුණු ගාන 5යි. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් 5ට වැඩි ගාණක් මේකෙන් හම්බෙන්න බෑ කවදාවත්. නිසා මේකෙන් ලකුණු එකක් දෙකක් හම්බෙද්දි මේ සමාවේවික කියන කොටසෙන් ආයි ලකුණු දෙකක් තුනක් හම්බෙද්දි ඊළඟට තව තියෙනවා දරුවෝ. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වැදගත් එකක්. මේ ප්‍රතික්‍රියා සාමාන්‍යයෙන් ලියන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැනගෙන සිටිය යුතුයි කාබනික සංයෝගවල බන්ධන ගැන. සාමාන්‍යයෙන් බන්ධන ගැන ප්‍රශ්න අහන අවස්ථා සුලභව තියෙනවා. හරි. මේ බන්ධන කියන එකෙන් අදහස් කරන්නේ ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මේකේ තියෙනවා මොහොම් කරන. ඊට අමතරව සාමාන්‍යයෙන් ওই බන්ධන සම්බන්ධ බන්ධන දිග බන්ධන කෝණ වගේ දේවල් අහනවා. ඒකට ඒවත් ඔයගොල්ලෝ දැනගෙන තියෙන මේකෙනොත් ලොකු ලකුණු ගාණක් අපිට හම්බෙන්නේ නැහැ ඔය කාබනික රසායනයේ කියන ලකුණු ගාණෙන්. ටිකක් අඩු ලකුණු ගාණක් එකනොත් හම්බෙන්නේ. ඊළඟට මේක මොගලන්ට මතක් වෙන්න ඕනේ
මම මේ දෙකම එකට ලියන්න. බන්ධන සහ යාන්ත්‍රණ. ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ගැන අහනවා දරුවෝ. ඒක හරි වැදගත්. යාන්ත්‍රණ හැමදාම විභාගෙදී අහනවා. ඉතින් ඒ නිසා මේකෙනුත් ඔයගලන්ට තේරෙන්න ඕනේ ලකුණු මේ දෙකම එකට ගත්තත් සාමාන්‍යයෙන් හම්බෙන්නේ ලකුණු දෙකක් තමයි වැඩිම වුණොත් හම්බෙන්නේ ලකුණු ගන්න හැටියට. මේකත් හුඟක් වෙලා යාන්ත්‍රණ අහලා තින්නේ එක්කෝ වියෝගත ප්‍රශ්නේ නැත්නම් රචනා ප්‍රශ්නෙත් සමහර විට අහනවා පැහැදිලි කිරීම වලට. ඒ ඕනෙම තැනකදී ලකුණු හම්බෙන්නේ ඉතින් වැඩිම වුණොත් 3ක් 4ක් විතර තමයි. හරි. ඊළඟට මීට අමතරව තව තියෙනවා කාබනික රසායනයේ ප්‍රශ්න හැටියට ඔයගලන්ට වෙන මෙහෙම එවුවා. සාමාන්‍යයෙන් කාබනික රසායනයේදී අපෙන් අහනවා දරුවෝ හඳුනා ගැනීමේ පරීක්ෂා කියලා වර්ගයක් තියෙනවා. මේ කාබනික රසායනයේ එක එක සංයෝග වර්ග වෙන් කළා හඳුනාගන්න එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එක එක සංයෝග වර්ග වෙන් කළා හඳුනාගන්න එක තමයි ඔකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ අපිට දීලා තියෙන සංයෝග දෙකක් අපෙන් අහනවා රසායනික පරීක්ෂා මගින් කොහොමද වෙන් කළා හඳුනාගන්නේ කියලා. කාබනික රසායනයේ තියෙනම දෙයක්. ඊළඟට සාමාන්‍යයෙන් ඊට අමතරව තමයි ඔයගොල්ලෝ දන්නවා මේ කාබනික රසායනයේ ගොඩක් අපි කතා කරන මේක පරිවර්තන. ඒ කියන්නේ එක කාබනික සංයෝගයක ඉඳලා තව සංයෝගයකට පරිවර්තනයක් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක මම මේ දෙකක් නැතුව එකක් විදිහට ලියලා දැම්මා. ඒ නිසා දරුවෝ මේ විදිහට ගත්තොත් ප්‍රශ්න වර්ග 5ක් තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් මේක දෙකෙන්ම ප්‍රශ්න හම්බෙච්ච අවස්ථා තියෙන. එහෙම ගත්තොත් 6ක් තියෙනවා. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න කාබනික රසායනයේ ප්‍රශ්න වර්ග 5ක් 6ක් විතර තියෙනවා. හරි. මීට අමතරව දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ මේකෙන් අපි කිව්වා දැන් ලකුණු එකක් දෙකක් තමයි හම්බෙන්නේ. මේකෙනුත් ලකුණු දෙකක් තුනක් විතර හම්බෙන්නේ. මේකෙත් ඒ වගේ සමහර විට පොඩ්ඩක් මේ දෙකම එකම අවුරුද්ද විභාගෙට වැඩියෙන් දීලා තිබ්බොත් ලකුණු 3ක් 4ක් විතර ප්‍රමාණයක් එනකන් එන්න පුළුවන්. හඳුනා ගැනීමේ පරීක්ෂාත් ඒ වගේ ගොඩක් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය ඕගනික් කෙමිස්ට්‍රි වලට ලකුණු 25ක් හම්බෙනවා කියලා ගත්තොත් ඒකෙන් හුඟක් වෙලාවට ලකුණු තියෙන්නේ වැඩි ප්‍රමාණයක් මේක ඇතුලේ පරිවර්තනවල. මේකේ බොහෝ විට 10ට වැඩි ලකුණු ගාණක් කෙලින්ම තියෙනවා. ඔන්න ඕක පදනම් කරගෙන තමයි සමහර විට දරුවොත් ඊට අමතරව කාබනික රසායන උගන්වද්දී ගුරුවරුත් සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න ඕගනික් සමානයි පරිවර්තන කියලා. නැහැ දරුවෝ. ඇත්තටම ඕගනික් සමානයි පරිවර්තන නෙමෙයි. අනිත් එක ඒකේ ලොකු වැරද්දක් තියෙනවා. වැරද්ද තමයි ඔගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ කාබනික රසායනය කියන්නේ සමහර රසායන විද්‍යාව ඉගෙන ගන්න දේවල් දරුවෝ අපි දිගට ගෙනියන්නේ කියන්නේ උසස් පෙළ පන්තියෙන් එහාට ඉගෙන ගන්නෑ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගන්න දෙයක් ඇති එකක් නෙමෙයි. එහෙම උදාහරණ ඕනේ තරම් තියෙනවා. ඇතැම් පාඩම් ඇතැම් කොටස් තියෙනවා විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් ඉගෙනගෙන. ඊට පස්සේ සමහර විට ඕගොල්ලෝ ආචාර්ය උපාධියකකට පවා හදාරන දේවල්. ඒ අතරේදී කාබනික රසායනයට ලැබෙන්නේ දරුවෝ ඊටාම වැදගත් තැනක්. ඒ කියන්නේ යම් කිසි දරුවෙකුට තියෙනවා නම් කෙමිස්ට්‍රි වලින් ඉස්සරහට යන්න ලෝකෙට යන්න වැදගත් දෙයක් හොයාගන්න. හරි. මේ කාලේ ඔයගලන්ට තේරෙන්න ඕන ඔය කොවිඩ් වලට බේත් ගන්න දඟලන පැගලිල්ල. ඕකත් එක්ක ඔයගලන්ට පැහැදිලිව තේරෙන්න ඕනේ යන්නේ. එහෙම අරමුණක් තියෙනවා නම් මේ ඕගනික් කියන්නේ ඊටාම වැදගත් කොටසක් වෙනවා. ඊට අමතරව ඕගනික් වල තියෙන අනිත් වැදගත් දේ තමයි මේ ඕගනික් කෙමිස්ට්‍රි කියන එක සාමාන්‍යයෙන් තමුන් දැනගෙන තියෙන්න ඕනේ මේ පරිවර්තන කියන එකෙන් සම්පූර්ණයෙන් දරුවෙකුට මේකේ ඔක්කොම ටික පිළිබඳව ආසාවක් ඇති කර හැකියි. ඒ පුළුවන් වුණාට ඒ පුළුවන් වීමෙන් විතරක් මෙන්න මේවා හැම සම්පූර්ණ වෙන්නේ. IUPAC නාමකරණේ ළමයින්ට හුඟක් විට ලියන්න බෑ. බැරි හේතුවක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට කියන්නම්. මේ අනිත්‍යවත් ඒ වගේ තමයි. දැන් මේ ප්‍රශ්න වර්ගවල ඕගනික් වල මොනවා හරි දෙයක් ඔයගොල්ලන්ට බැරි වුණොත් බැරි වෙන්න පළවෙනි හේතුව තමයි දරුවෝ මේ කාබනික රසායනයේ අපිට සාමාන්‍යයෙන් සංයෝග වර්ග හම්බෙනවා. සංයෝග වර්ග හුඟක් වෙලාවට අපේ පාඩම් යටතේ සාකච්ඡා කරන්න තියෙන්නේ 10ක් 12ක් වගේ ප්‍රමාණයක්. කියන්නේ වර්ග හැටියට ගත්තොත්. ඉතින් මේ සංයෝග වර්ග ටික හරියට දරුවෙක් හඳුනාගෙන ඉන්න ඕනේ. කියන්නේ කාබනික රසායනයේ බැරි වෙන්න පළවෙනිම හේතුව තමයි ඔන්න ඕක. ඒ කියන්නේ කාබනික සංයෝග මොනවද කියලා කියන්න දන්නේ නැතිකම. දැන් මෙහෙම කාබනික සංයෝගයක් දීලා
ඔගලන්ගෙන් අහනකොට මේක මොකක්ද කියලා. ඇතැම් දරුවන්ට මේක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකක්ද කියලා එකපාරට කියා ගන්න බැරි. මේ තියෙන සංයෝගය මං හිතන්නේ හොඳට දන්න දරුවෝ නම් ඔක දැක්ක ගමන්ම කියන ඕක එස්ටරයක්. හරි ඔය එස්ටරයක් කියලා කියන අදහසත් එක්කම දරුවෙකුට එනවා නම් මෙන්න මේ අදහස. කියන්නේ එස්ටරයක් කියන්නේ කාබොක්සිල් අම්ලයක් කියලා එකකුයි මධ්‍යසාරයකුයි නැත්නම් ඇල්කොහොලයකුයි එකතු වෙලා හැදිච්ච එකක්. ඔය අදහස දරුවෙකුට එන්න ඕනේ. අමතරව ඕගනික් කෙමිස්ට්‍රි පොතක් අරගෙන කියන්නේ A level ඕගනික් කෙමිස්ට්‍රි පොතක් අරගෙන පොතක් හරි කමන්නේ නැත්නම් ඔයගලන්ගේ පන්තියක සටහන් පොතක් හරි කමන්නේ අරගෙන ඒ සටහන් පොතේ තියෙන සියලු සංයෝග මොන වර්ගයට අයිතිද කියලා කියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එස්ටරයක්, කාබොක්සිල් අම්ලයක්, ඊළඟට මධ්‍යසාරයක්, ඇල්ඩිහයිඩයක්, ඊටෝනයක්, ඊළඟට අමතරව ඊතරයක්, ක්‍රියාත්මකාරකයක්, කොහොම සංයෝග වර්ග ටිකක් තියෙන මේ අපි කතා කරන්නේ. ඕවා දන්නේ නැති වුණාම දරුවෝ කාබනික රසායනයේ භාෂාව දන්නේ නැහැ වගේ. කියන්නේ කාබනික රසායනය තේරෙන්නේ. ඒ නිසා තමයි මුලින්ම දැන් උගලන්ගේ දැන් නිව් සිලබස් එකේ රිසෝස් බුක් එකේ තියෙන අය අදහස මුලින්ම උගන්වන්න ඕනේ දරුවන්ට කාබනික සංයෝග මොනවද කියලා හඳුනා ගන්න හැටි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාබනික සංයෝග මොනවද කියලා හඳුනා ගන්න හැටි කියන එක පිළිබඳව නිශ්චිත හොඳ ඉගැන්වීම් ක්‍රමයක් නැත්නම් නිශ්චිත කරුණු ඉදිරිපත් කිරීමක් ඔයගලන්ගේ රිසෝස් බුක් එකේවත් දකින්න නෑ දරුවෝ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මම ඒක ගැන කියන්නේ විශේෂයෙන් මම ඔය ක්‍රමයට කියන්නේ කාබනික සංයෝග කියන්නේ මොනවද තියෙන වර්ග මොනවද හඳුනා ගැනීම පිළිබඳව උගන්වලා හරි පිළිවෙලට කොහොම ටික කරගෙන යන එක කරන්නේ. දැන් මම උගන්වන මුළු කාලය ඇතුළත වගේ මම එහෙම කරලා තියෙනවා. මුල්ම අවුරුද්දක දෙකක ඇරෙන්න. හේතුව මුල්ම අවුරුද්දක දෙකක මමත් උත්සාහ කරේ මට උගන්වපු ගුරුවරෝ උගන්වපු විදියට උගන්වන්න. ඒ වුණාට පස්සේ මම ඒක වෙනස් කරා. ඒ වෙනස් කළා මම තීරණය කරා දරුවන්ට ඇත්තටම ඕගනික් සම්පූර්ණයෙන් උගන්වන්නේ කොහොමද කියලා ක්‍රමයක් හදන්න. දැන් හොඳම උදාහරණයක් තමයි ඔයගොල්ලෝ මෙන්න මෙහෙම එකක් දැනගෙන තියෙන්න ඕනේ. මේ IUPAC නාමකරණය මං A level කරන කාලේ දරුවෝ ඉගෙනුවේ මෙහෙම. ඉස්සෙල්ලම L කියන පාඩමේදී IUPAC නාමකරණය මට ඉගෙනුවා. ඊළඟට L කියන බල ඒ පාඩමේදී IUPAC නාමකරණය මට ඉගෙනුවා. ඊළඟට තියෙන්නේ L කයින ඒකෙත් එහෙම ඉගෙනුවා. මධ්‍යසාර පාඩමේදී මධ්‍යසාර බල නාමකරණය ඉගෙනුවා. ඊළඟට මොනවා හරි එස්ටර හරි මොනවා හරි පාඩමක නාමකරණය ඉගෙනුවා. එතකොට මට වුණත් ඒ කාලෙදි තීච්ච අදහසක් තිබ්බා. කාබනික රසායනයේ මොනවද වැඩියෙන්ම ලේසි කියලා ඇහුවොත් ඒ උගන්වපු ක්‍රමයට මම කියන්නේ IUPAC නාමකරණය කියලා. ඒත් දරුවෝ අපි අවංකව පිළිගත යුතු දෙයක් තියෙනවා. එහෙම IUPAC නාමකරණය ඉගෙනගෙන විභාගෙට දෙන ප්‍රශ්න ලියන්න බෑ. ඇයි ඒ? ඔය විභාගෙට දෙන ප්‍රශ්නේ මෙන්න මේ IUPAC නාමකරණය ලියන්න දෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක්. ඒගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ නම් දක්වලා තියෙනවා සීමාවක්. සාමාන්‍යයෙන් මේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙන සංයෝග තමයි දෙන්නේ. කාබන් දාමේ 6ක් තියෙන ඒවා තමයි දෙන්නේ කියලා. නමුත් ඒ නීතිය ඒගොල්ලොම පාවිච්චි නොකරන බව ඔයගලන්ට ප්‍රශ්න පත්‍ර කීපයක් චෙක් කරලා බලා ගන්නත් පුළුවන්. නැත්නම් ළඟම ප්‍රශ්න පත්‍රය චෙක් කරන්න. 2020 විභාගෙදී දීපු මේ ප්‍රශ්න පත්‍රය අරගෙන බලන්න. ඒකෙත් තියෙනවා දරුවෝ කෙලින්ම ක්‍රියාකාරී කාණ්ඩ කීපයක් තියෙන සංයෝගයක්. ඉතින් ඔය යටතේ වෙන්නේ අර ක්‍රමයට අර සාම්ප්‍රදායික ක්‍රමයට කාබනික රසායන ඉගෙනගෙන යන දරුවට අනිත් එක යා හිතන් යන දෙයක් තියෙනවා. යා පන්තිවලදී හිතාගෙන යන්නේ මං IUPAC නාමකරණය දන්නවා කියලා. විභාගෙට ගිහිල්ලා ලියපු ගමන් සංයෝගය ලියන්න බෑ. එයි. ඒකේ ක්‍රියාකාරී කාණ්ඩ ගොඩක් තියෙනවා. කොහොමද ලියන්නේ? ඉතින් ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න ඕවා ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට ඒ විතරක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මේ සමාවේවික කියන එක හරි ප්‍රසිද්ධ එකක් තමයි දරුවෝ මේ කාබනික රසායනයේ ළමයින්ට අමාරුයි. එයි. ප්‍රධාන හේතුව සමාවේවික ලියන්න ඇත්තටම ක්‍රමයක් කාටවත් පැහැදිලිව කියලා දෙන්නේ නැහැ. ඒ උනාට ඒකට අපි ක්‍රම හදන්න ඕනේ. එතෙන්දි වැදගත්ම දේ ඔයගලන්ට මෙහෙම සූත්‍රයක් දීපුවාම
මෙන්න මේ විදිහේ සූත්‍රයක් දීලා C5යි H10යි O2 කියලා තව මොනවා හරි විස්තර ටිකක් දීලා හරි මේකේ සමාවේවික ගැන ඔයගලන්ගෙන් අහනවා. මෙහෙම ඇහුවොත් සාමාන්‍ය දරුවෝ දන්නේ නැහැ මේ මොකද්ද කියලා කියන්න. බොහොමයක් දෙනා මේකට උත්තර ලියන්නේ ඔය කාබන් හයිඩ්‍රජන් වල සංයුතා සම්පූර්ණ වෙන පරිදි මොකක් හරි එක ව්‍යුහයක් කොහොම හරි දන්න සෙල්ලම් ඔක්කොම දාලා ලියා ගන්නවා දරුවෝ. ලියලා ඒගොල්ලෝ කරන්නේ එකේ කෑලි ගලෝ එක එක තැන් වලට හයි කරනවා. හයි කරලා බලනවා වෙනස් ඒවා කීයක් හම්බ වෙනවද කියලා. ඕකට දරුවෝ මම කියන්නේ වඩු බාස්ක ක්‍රමය කියලා. හරි වඩු බාස්ලා තමයි ජාතික වැඩ කරන්නේ. උන්ට මේ අපේ ඇඩ්වාන්ස් ලෙවල් සයන්ස් කරන දරුවෝ යන්නේ කොහෙටද? ඩොක්ටර්ස්ලා වෙන්නේ ඉංජිනේර්ස්ලා වෙන්නේ. ඉතින් කොහොමද ඔක කරන්නේ? වඩු බාස්ක ක්‍රමය අනුගමනය කළා. එක්කෝ ඔයගොල්ලෝ මේක හොයාගන්න ඕනේ නැත්නම් ඔයගලන්ගේ ගුරුවරු මේකට උදව්වක් කරන්න ඕනේ. ගුරුවරුන්ට බෑ දරුවෝ ඇත්තටම සම්පූර්ණයෙන් දරුවෙක් උගන්වන්න. මොකද දරුවා ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි නම් ඉගෙන ගන්න එක අතාරිනවා නම් හරි අමාරු වැඩක්. විශේෂයෙන් මේ කාලේ තියෙන තත්ත්වෙත් එක්ක හරිම අමාරු වැඩක්. හේතුව ඔයගලන්ව අපිට මූණට හම්බෙන්නේ නැහැ දරුවෝ මේ දවස් ටිකේ. හම්බෙන්නේ නැති වුනහම දරුවාගේ වැරදි බලලා අපි දැකලා හදන එක හදන්න බෑ. නිසා පැහැදිලිව ඔයගලන්ගෙන් ඉල්ලන්නේ මතක තියාගන්න මේ සංයෝගය දැක්ක ගමන් යම් දරුවෙකුට කියන්න පුළුවන් නම් අපිට වැදගත් සංයෝග වලින් මේ සූත්‍රයට අනුව ලියන්න පුළුවන් වෙන්නේ කාබොක්සිල් අම්ල සහ එස්ටර කියන ಜಾති දෙක කියලා. ඒ ළමයා මේ සමාවේවික ප්‍රශ්නේ හොඳට ලියනවා දරුවෝ. කොහොමද ඒක දැනගත්තේ? ඒක දැනගන්නේ දරුවෝ මෙන්න මෙහෙම. හරි මේ සංයෝග වලට පොදු සූත්‍ර තියෙනවා. සාමාන්‍යයෙන් හරි ප්‍රසිද්ධයි. මං ඒ ලෙවල් කරන කාලේ ඉඳලා අද වෙනකොනුත් බොහෝ ගුරුවරු සාම්ප්‍රදායික විදියට ඔගනික් කෙමිස්ට්‍රි උගන්වද්දී පොදු සූත්‍ර උගන්වන්නේ ඇල්කේන වල විතරයි. නැත්තම් ඇල්කේන ඇල්කීන ඇල්කයින කියන තුන් දෙනාගේ විතරයි. මධ්‍යසාර බල පොදු සූත්‍රය කියන එක ගුරුවරයෙක් ඉගන්වන්න නැති තරමට ඒක ඇල්කේන බල පොදු සූත්‍රයට ඔක්සිජන් එකක් එකතු කරලා දරුවෝ පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඒත් ගුරුවරු එක කියන්නේ අර පරණ ක්‍රමය තවමත් උගන්නන අය අනුගමනය කරන්නේ ඒක. ඉතින් එතකොට ඔයගලන්ට පැහැදිලිව තේරෙන්න ඕනේ දැන් මේක අර විදියට දන්න ළමයා පටන් ගන්න අර විදියෙන් නෙමෙයි. මං කියවනේ මේක දන්නේ නැති දරුවෙක් පටන් ගන්නේ මේක මොකද්ද කියලා දන්නේ. ලියලා බලනවා. කාබන් වටේ හයිඩ්‍රජන් දාලා ඔක්සිජන් ටිකක් කොහෙද හරි දාලා මොනවද ලියා ගන්න පුළුවන් කියලා දන්න තෙල්ලන් දාලා එකක් ලියලා එකේ කෑලි ගලෝ හයි කරන සෙල්ලම තමයි කරන්නේ. ඒක දරුවෝ විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක ගැන දන්න දරුවෙක් අන් කෙලින්ම කරන්නේ මේක කාබොක්සිල් අම්ලයක් හෝ එස්ටරයක්. එහෙමනම් කෙලින්ම කාබොක්සිල් අම්ල ලියාගෙන යනවා. කීයද ලියන්න පුළුවන් කියලා දන්න දරුවෝ ඉන්නේ. ඒ ක්‍රමයක් හදාගෙන මම එහෙම ක්‍රමයක් උගන්වන දරුවෝ පන්තියේදී එස්ටර කීයක් ලියන්න පුළුවන්ද කියලා දන්නවා. ඒකත් ලියාගෙන යනවා පිළිවෙලකට. එතකොට මේ ප්‍රශ්නෙත් ලකුණු ගන්න පුළුවන් වෙනවා ලේසි. ඊළඟට කාබනික රසායනයේ වැදගත් මේක නැත්නම් කාබනික රසායනයේ ඇත්තටම ප්‍රතික්‍රියාවල වැදගත්ම දේ දරුවෝ. හරි කාබනික රසායනයේ හදවත වගේ කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ. ප්‍රතික්‍රියා යාන්ත්‍රණ දරුවෙක්ට පැහැදිලි වුණේ නැත්නම් ඕගොල්ලෝ අනිත් ප්‍රශ්න ඔක්කොම කරන්නේ ප්‍රතික්‍රියා සම්බන්ධ ප්‍රශ්න කරන්නේ පාඩම් කළා. ඕගනික් කෙමිස්ට්‍රි කියන්නේ දරුවෝ ඉස්සර මොන ආකල්පයක් දරාගෙන හිටියත් දැන් සාමාන්‍යයෙන් තේරෙන අය කවුරුත් පිළිගන්න එකක් තමයි ඕගනික් කටපාඩම් කළ යුතු එකක් නෙමෙයි. ඕගනික් කෙමිස්ට්‍රි කටපාඩම් කරන්න වෙනවා කියලා කවුරු හරි කියනවා නම් කේ තේරුම තවමත් අර සාම්ප්‍රදායික ක්‍රමයට ඕගනික් කෙමිස්ට්‍රි උගන්වනවා කියන එක. දැන් ඔයගලන්ගේ ඉස්කෝලවල හරි ටියුෂන් පන්තියක හරි ගුරුවරයෙක් ඔය පිළිවෙලට කියන්නේ ඇල්කේන ඇල්කීන ඇල්කයින ඊළඟට ඇල්කයිල් හේලාගිට බෙන්සීන් ඔහොම පිළිවෙලට උගන්වගෙන යනවා ගිහිල්ලා තියරි ඔක්කොම උගන්වලා ඉවර වෙලා ඔයගලන්ට ප්‍රශ්න දෙනවා. ඕක තමයි දරුවෝ මං 1982 ලෙවල් කරද්දි මට උගන්වපු ක්‍රමයක්. මට හිතා ගන්න බැරි බොහොමයක් ගුරුවරු තාමත් ඔහොමමයි උගන්වන්නේ. තියෙන ගැටලු ගොඩාක් තියෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අතිදක්ෂ දරුවන්ට ඒ කියන්නේ තනියෙන් ඉගෙන ගන්න පන්ති ආයුතු නැති පන්තියක් ළඟින් ගියාම ඉගෙන ගන්න පුළුවන් જાතිය දක්ෂ දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට මේවා එකක්වත් අදාළ නැහැ. ඒගොල්ලෝ ඔය මුළු නෝට් එකම ඉවර වෙනකන් ලියලා පරිවර්තනයක් ලියලා දීලා ගුරුවරයා එකක්වත් කරන්නේ නැතුව ළමයාගෙන් අහපුවාම ඒත් ළමයා කරනවා.
ඒ වුණාට ඔගොල්ලෝ අතර බහුතරේ ඒ જાතිය නෙමෙයි. වැඩිම හරියක් දරුවෝ සාමාන්‍ය අය. හරි දුර්වල අය ඉන්නේ හරිම ටික දෙනෙක්. ඒ වගේම තමයි අතිදක්ෂ අය ඉන්නේත් හරිම ටික දෙනෙක්. ඊළඟට මැද පිරිස තමයි වැඩිම. ඒ නිසා ඒක අපි දැනගෙන තියෙන මොකද ඕක අර විභාග ප්‍රතිඵල ලකුණු අරම ඔක්කොගෙම පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් ඒ ගන්න ප්‍රමාණය හොයලා බලන්නකො කොච්චරක්ද කියලා. ඔයගලන්ට තේරෙනවා යම් එක අවුරුද්දක report එකක් අරන් බැලුවා නම් කොච්චර අඩු ප්‍රමාණයක්ද කියලා තේරෙනවා. يعني මේ සමස්තයක් කිරියට ගත්තාම. ඉතින් ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න මේවට ක්‍රමයක් තියෙන්න ඕනේ මේවා ඉගෙනවෙන්න ඕනේ ඔයගලන්ට. මේවා ඉගෙනවෙන්න ඕනේ කියනකොටම මම ඔයගලන්ගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා හොඳට මතක තියාගන්න මේ පාඩම් වලට දරුවෝ සිද්ධ වෙන ප්‍රධාන වැදගත් දෙයක් තමයි මේ ළමයින්ට එක කරගන්න බැරි වෙන්න හේතුවක් තමයි දරුවන්ට මේවැ නෝට්ස් print කරලා දෙනවා සමහර විට ගුරුවරු. ඒකෙන් වෙන හානිය ඔයගලන්ට තේරෙන්නේ නැහැ හිතා ගන්න බැරි තරම් එකක්. ඒකට හේතුව දරුවෙක් කාබනික රසායන ඉගෙන ගනිද්දී වැදගත්ම දෙයක් තමයි මේ සංයෝගයක් එක දිගට ලියාගෙන යන්න පුළුවන් ඉන්නු. දැන් ඇතැම් දරුවන්ට දැකලා තියෙනවා රිවිෂන් පන්ති ඇවිල්ලා කතා කරද්දි ළමයි කියලා තියෙනවා මේ සංයෝගය එක දිගට ලියාගෙන යන්නවත් බෑ. ඒ කියන්නේ කාබන් එකක් එක්ක මෙතන හයිඩ්‍රජන් තියෙන්න ඕනේ 3ක් කියලාත් මෙතන කාබන් එකේ හයිඩ්‍රජන් එකයි තියෙන්න ඕනේ කියලා ළමයාට එකපාරටම එන්නේ නැහැ. ඇයි ඒ? ඕකට හේතුව දරුවෝ පන්තිවල මේ සංයෝග ලියලා නැති එක. ඒ ලියලා නැත්තේ මොකක් හින්දාද? නෝට් එකක් print කරලා ඒ නෝට් එක දරුවන්ට දීලා සමහර විට highlighter එකක් අරන් යටින් ඉරි ගහලා ගන්නන හින්දා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මේ සංයෝග ගුරුවරයා තමුන් ලියලිය ළමයින්ට ඉදිරිපත් කිරීම මගින් ළමයින්ට ලියන්න දීමෙන් පුදුමාකාර දැනුමක් ළමයාට નિરાයාසයෙන් හම්බ වෙනවා. අනිත් එක දරුවා නිතරම හොයන්න උත්සාහ කරනවා මේ සංයෝග જાතිය මොකක්ද කියලා. එතකොට ඔයගොල්ලෝ දැනගන්නවා දරුවෝ කාබනික රසායනය. ඊළඟට ඔයගොල්ලෝ පැහැදිලිව දැනගෙන තියෙන්න ඕනේ මේකේ නමත් හඳුනා ගැනීමේ පරීක්ෂා කියලා. හඳුනා ගැනීමේ පරීක්ෂා කියන්නේ දරුවෝ ඇත්තනම් කාබනික රසායන ඉගෙන ගන්න ප්‍රතික්‍රියාවල විශේෂිත නිරීක්ෂණ තියෙන ප්‍රතික්‍රියා ටික. වායු පිට වෙන ඒවා, වර්ණ වෙනස් වෙන ඒවා, හරි ඒ සමහර අවස්ථාවලදී තියෙන ඔයගොල්ලෝ දන්නවා වේගය වෙනස් වෙන ඒවා පවා. මතක් වෙනවා ඇති දන්න දරුවන්ට ලූකස් පරීක්ෂාව. ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න මේවට අවශ්‍ය දෙයක් තමයි ඔක්කොටම ඉස්සෙල්ලා සංයෝග දෙකක් දීපුවාම. දැන් මෙහෙම සංයෝග දෙකක් දීලා හඳුනා ගන්න කියලා දීපුවාම ළමයෙකුට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ළමයාම ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ විදිහේ සංයෝගයකුයි මෙහෙම සංයෝගයකුයි දීලා ඔයගලන්ගේ විභාග ප්‍රශ්නයක දෙනවා මේ දෙක හඳුනා ගන්න කියලා. මෙන්න මේ සංයෝග දෙක හඳුනා ගන්න කියලා දෙනවා. මම අහන්නේ ඔයගලන්ගෙන් මේ සංයෝග දෙක වෙන් කරලා හඳුනා ගන්න කියපුවාම මුලින්ම ඕනේ මොකද්ද? මේ සංයෝග දෙකේ වර්ග මොනවද කියලා දැනගන්න එක. එතෙන්දී ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ මේකත් ප්‍රාථමික ඇමීනයක් මේකත් ප්‍රාථමික ඇමීනයක්. ඔන්න ඕක දන්නවා නම් ළමයා දන්නවා මේක මෙහෙම තියෙද්දි හඳුනා ගන්න බෑ වෙන් කළා. මේකට අපිට පොඩි පරිවර්තනයක් කරන්න වෙනවා. හරි මේ දෙන්නම ප්‍රාථමික ඇමීන වුණාට ඔයගොල්ලෝ මේ දෙකම පරිවර්තනය කරොත් මෙන්න මේ NH2 එක OH එකක් බවට අපි ඒක දන්නවා දරුවෝ ඒකට නයිට්‍රස් අම්ලය නැත්තම් සෝඩියම් නයිට්‍රයිට් HCl දාලා ඊටාම පහසුවෙන් ඔයගලන්ට මේ NH2 එක OH කරගන්න පුළුවන්. හරි මේකත් එහෙමයි. ඒකේ තියෙන NH2 එක OH කරගන්න පුළුවන් ওই ප්‍රතිකාරකයේම දාලා. හරිම ලේසියෙන් එහෙම පරිවර්තනය කරගත්තේ. ඔන්න දැන් ඊට පස්සේ දරුවගේ කාබනික රසායනයේ සංයෝග වර්ග පිළිබඳ දැනුමේ වැදගත්කම ආයිත් එනවා. දැන් මේ මොකද්ද? මේ තෘතීයක මධ්‍යසාරයක්. මේ මොකද්ද මේ? ප්‍රාථමික මධ්‍යසාරයක්. එහෙමනම් දරුවෝ මේ දෙක වෙන් කළා හඳුනා ගන්න හැටි අනිවාර්යෙන් දැනගෙන ඉන්නවා. ඒක තමයි කියන්නේ ඔයගලන්ට ඔක්කොටම ඉස්සෙල්ලා අත්‍යවශ්‍ය දේ තමයි මේ මොන සංයෝගයක් දැක් මේක මොකද්ද කියලා කියාගැනීමේ හැකියාව. මේ කාබනික රසායනය ඔයගලන්ගේ වැඩ කරන විදිය හඳාපවතින්නේ සංයෝග වර්ග හඳුනා ගැනීමේ හැකියාව මත. දුටු ගමන් කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ සංයෝගය මෙහෙම එකක් කියලා.
ඊළඟට ඔය ඔක්කොමත් හරි. මෙන්න මේ ප්‍රශ්නෙට හේතුවත් මං කිව්වනේ ඔයගලන්ට ඕගනික් සමානයි පරිවර්තනද කියලා අහන්නේ ඔය ලකුණු හම්බේන ප්‍රමාණයෙන් වැඩි ගාණක් පරිවර්තන වලින් හම්බේන නිසා. හරි පරිවර්තන වලින් හම්බේන නිසා. ඉතින් එතකොට දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ දැන් පරිවර්තන බැරි වුණොත් එහෙම. හරි ප්‍රශ්නයක්. කාබනික රසායනයේ බැහැමෝගේ තමයි සමහර දරුවන්ට පුළුවන් IUPAC නාමකරණය විතරයි ඒගොල්ලෝ කියන විදියට හරි. තව සමහරුන්ට පුළුවන්කම තියෙන්නේ කෙලින්ම පරිවර්තන විතරයි. පරිවර්තන ඉගෙන කොහොමද පරිවර්තන ඉගෙන ගන්නකොට මොකක්ද ඕනේ? දැන් ඕගොල්ලන්ට ඕගනික් පරිවර්තනයක දෙන එකක් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ දරුවෝ. මෙන්න මෙහෙම ඕගනික් පරිවර්තනයක් අපිට දීලා තිබුණොත් මේ පරිවර්තනය කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ අවබෝධයක්. ඒක පැහැදිලිව තමුන් දැනගෙන සිටිය යුතු එකක්. දැන් මේ වගේ පරිවර්තනයක් ඔයගොල්ලන්ට දෙනවා විභාගයේදී හරි නැත්නම් පන්තියකදී හරි අපි ඔයගොල්ලන්ට දීපුවාම ඔයගොල්ලෝ විවිධාකාර දේවල් මේවා ගැන හිතනවා හරි. එහෙම එකක්ම අපි ගමුකෝ. මෙන්න මෙහෙම එකක් දෙනවා. දැන් මේ පරිවර්තනය කරන්න ඉස්සෙල්ලම දැනගත යුතු දේ මොකද්ද? මේ ආරම්භක සංයෝගය මොකද්ද කියන එකයි මේ අවසාන සංයෝගය මොකද්ද කියන එකයි. මේ තියෙන්නේ තෘතීක මධ්‍යසාරයක්. මේ තියෙන්නේ එස්ටරයක්. එස්ටර හදන්නේ කොහොමද? කාබොක්සිල් අම්ලයකයි මධ්‍යසාරයකයි. එහෙමනම් අපි බලන්න ඕනේ මේක කොහොමද කාබොක්සිල් අම්ලයට හරි මධ්‍යසාරයට හරි පරිවර්තනය කරගන්නේ කියලා. ඒකට මේක නැවත කොටස් වලට කඩලා මේක හැදුණු කාබොක්සිල් අම්ලය සහ මධ්‍යසාරය අපි සොයාගත යුතුයි. එතකොට මේකෙන් මෙතෙන්ට එන්න මාර්ගයක් සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔය කාබනික රසායනයේ සියලු මේව බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි දරුවෝ වෙන කිසිම දෙයක් නෙමේ කාබන් සංයෝග වර්ග හඳුනා ගැනීමට නොහැකි වීම. ඒ නිසා ඔයගලන්ගෙන් මම ඉල්ලන්නේ මගේ පන්තියට එන්න කියලා නෙමෙයි හරි මම හැදෙලි ඔයගලන්ගෙන් ඉල්ලන්නේ ඔයගලන්ගේ ඕනෙම කෙනෙකුට කාබනික රසායනය හොඳට ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලෝ ඔක්කොටම ඉස්සෙල්ලා කාබනික සංයෝග වර්ග ටික හඳුනා ගන්න පුරුදු වෙන්න. මධ්‍යසාරයක් දැක්කහම ඒක මධ්‍යසාරයක් කියලා කියන්න පුළුවන් වෙන්න ඕනි. හරි? ඊළඟට කාබොක්සිල් අම්ලයක් දැක්කොත් ඒක කාබොක්සිල් අම්ලයක් කියලා කියන්න පුළුවන් වෙන්න ඕනි. ඊළඟට ආයිත් මම හැබැයි ඕක කියද්දි මම ඔයගලන්ට මතක් කරලා කියනවා දැන් මධ්‍යසාර ගැන උගන්වන පාඩමේදී අපි ලියන්නේ මධ්‍යසාර පමණයි නම් දරුවෝ ඒ කියන්නේ ගුරුවරයා ලියන්නේ මධ්‍යසාර පමණයි නම් ළමයාට මධ්‍යසාර හඳුනා ගන්න අවශ්‍යතාවක් නැහැ නේ. ඇයි ඒ? ඔව් අරක හිතේ තියාගෙන හිටියාම ඇති මේ මධ්‍යසාර පාඩමයි. හරි. මම අහන්නේ ඔයගලන්ගෙන් විභාග ප්‍රශ්න දෙනකොට කියනවද මේ වගේ පරිවර්තනයක් දීලා මේ පරිවර්තනය හරි නැත්නම් මේ මොකක් හරි එකක් දීලා මේ පරිවර්තනය දෙන්නේ මධ්‍යසාර පාඩමෙනි කියලා දෙනවද? නැහැ දරුවෝ ඒවා ඔක්කොම මුකුත් නැතුව අපි දැනන් ඉන්න ඕනේ. එහෙනම් මොකද්ද මේකට කරන්න ඕනේ දේ? ඔයගොල්ලෝ පැහැදිලිව මතක තියාගන්න මේක ඔයගොල්ලෝ හොඳට පුහුණු කළ යුතු එකක්. ඒ පුහුණුව ක්‍රමානුකූලව විය යුතු දෙයක්. දැන් කාබනික රසායන උගන්වන්න ගොඩක් කාලේ ගන්න ඕනෙත් නැහැ. ඒකට හේතුව තමයි කාබනික රසායනයේ ඔය බොහොම කොයි විදියට හිතාගෙන හිටියා. කාබනික රසායනයේ අපිට තියෙන එකිනෙකට වෙනස් ප්‍රතික්‍රියා ගාන මම කියන්නේ දරුවෝ 75කට වඩා අඩුයි. එච්චර එකේ ඔයගලන්ට ඕගනික් බැරියයි. ඔය වැරද්ද ඇත්තටම මේක හරි ක්‍රමයකට නෙමෙයි දරුවෝ කරන්නේ. ඉස්සර දැන් මම ඒ ලෙවල් කරද්දි මං කිව්වා 1982 දී මං ඒ ලෙවල් කරේ අවුරුද්දෙදිත් අපිට කෙමිස්ට්‍රි උගන්වපු. ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ හිටපු ප්‍රසිද්ධම කෙමිස්ට්‍රි කරන කෙනෙක් තමයි මමත් පන්ති ගියේ. පන්තිවලට අමතරව අපේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. මං ඉගෙන ගත්තේ ඉස්කෝලේ ආනන්දේ හොඳට උගන්වනවා කියලා හරි ප්‍රසිද්ධයි. ඉතින් ඒ හොඳ මොනවා වුණත් කොහොම තමයි දරුවෝ ඉගෙනුවේ. එල්කේන බල ඉඳලා පටන් අරගෙන අන්තිමට ඩයසොනිම් ලවටින් වලට යනකම් උගන්වගෙන යනවා. තියරි උගන්වලා කියන්නේ සාමාන්‍යයෙන් රේස් එකක් වගේ පුදුමාකාර වේගකින් තියරි උගන්වලා යනවා දරුවෝ. උගන්වගෙන ගිහිල්ලා ඊට පස්සේ ප්‍රශ්නයක් දෙකක් දීලා නැත්තම් කළා පෙන්නලා කියනවා ඔන්නෝම තමයි කරන්නේ කියලා. ඉතින් ඒ ගුරුවරු ගාව තමයි දරුවෝ ඒ දවස්වල ළමයි ඔක්කොම හිටියේ. කියන්නේ ඒක තමයි හොඳම ක්‍රමය කියලා හිතන් ඉන්නේ. ඇහුවමත් කියනවා මං ඒ කාලේ
රසායනික ඉගෙන ගන්න ගිය පන්තියේ සර් ගැන අහපුවමත් කියනවා ඕගනික් හරි හොඳට උගන්වනවා කියලා. මම කියන්නේ ඔයගලන්ට හොඳට මතක තියාගන්න. ඒක නෙමෙයි දරුවෝ මම ඕගනික් උගන්වන්නට ළමයින්ට හරියන ක්‍රමයක් හැදුවා. මම ඒකත් එක්ක ප්‍රැක්ටිස් කරලා තියෙනවා දැන් අවුරුදු 35 විතරම වගේ මුළු කාලෙම වගේ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලන්නේ මගෙන් මුල් කාලේ ඉගෙන ගත්තු. දැන් ඉගෙන ගන්න දරුවන්ගේ අම්බල තාත්තල වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ හිතන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මම උගන්වන්නේ ඒ කාලේ ඒගොල්ලන්ට උගන්වපු දේවල් කියලා. හැබැයි පැහැදිලිව මතක තියාගන්න මම නම් දරුවෝ ඒ කාලේ ඒගොල්ලන්ට උගන්වපුවා අද උගන්වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ ඒ ඔයගලන්ගේ අම්මල තාත්තලට උගන්වපු දේවල් පිළිබඳව මට නම් තියෙන දරුවෝ ලැජ්ජාවක්. හේතුව තමයි මම මුකුත් දන්නේ නැතුව පුදුම විදිහේ දුර්වල ක්‍රමවලටනේ උගන්වලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලේ පාඨමාලා සම්පූර්ණ කරලා උපාධිය අරගෙන පන්තිවල උගන්වනකොට මම කරපු වැදගත්ම දේ තමයි දරුවෝ පන්ති කාලය ඇතුළත හෙව්වා. ඒ කියන්නේ ළමයින්ට උගන්වන කාලය ඇතුළත හැමදාම හෙව්ව දෙයක් තමයි මේ එක දරුවෙක් හරි වැඩිපුර පාස් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි මම කියන්නේ මම නම් ඔයගොල්ලෝ මගේ පන්තියේ වුණත් මොන පන්තියේ වුණත් කිසිම දරුවෙක් ෆේල් වෙන්න කියලා හිතන ගුරුවරයෙක් නෙමෙයි. මං කියන්නේ එහෙම හිතනවා නම් මට ගුරුවරයෙක් වෙන්නත් බෑ. ඒ නිසා මම ඔය ඔක්කොගෙම ඉල්ලන්නේ පැහැදිලිව මතක තියාගන්න ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය දේ දරුවෝ ඕගොල්ලන්ගේ විභාගේ පාස් කරගෙන ඉදිරියට යන එක. එහෙම යන්න නම් මේවා ඇත්ත දැනගෙන ඉගෙන ගන්න. දැක්කහම කාබනික සංයෝගයක් මොකක්ද කියලා කියාගන්න බැරි නම් හරි ඕගොල්ලෝ තාමත් ඉගෙන ගන්න අර පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට නම් ඒ කියන්නේ මධ්‍යසාර පාඩමේදී මධ්‍යසාර විතරමයි දරුවා. ආයි කිසි කතාවක් නැහැ. ළමයා හිතන් ඉන්නේ එහෙම. විභාගෙට ගිහිල්ලා වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයගලන්ට අනුක සූත්‍රයක් දීලා මේකට ව්‍යුහ ලියන්න කියලා අහපු ගමන් ඔයගොල්ලෝ ඉවරයි. එක ප්‍රශ්නයක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. මම ඕකට මගේ පන්තියේ දරුවන්ට නිතරම කියන දෙයක් තියෙනවා. මධ්‍යසාර පාඩමේදී මධ්‍යසාරයක් හඳුනාගන්න එක. ඕක දරුවෝ හරියට මෙන්න මේ වගේ. බූරුව ගොඩක් ඉන්න තැනකින් එකෙක් වරගෙන හරි ඒක බූරුවෙක් කියලා හඳුනාගෙන කවුරු හරි කෙනෙක් සතුටු වෙනවා. හරි ඒ වගේ එකක් තමයි වෙන්නේ. නැත්නම් උකට සාමාන්‍ය මම පන්තිවල කියන ක්‍රමයටම කියනවා නම් හරි බූරුව ගොඩක්කින් එක බූරුවෙක් තෝරාගෙන මම බූරුවෙක් හඳුනාගත්තා කියලා සතුටු වෙන එක ඊට වඩා බූරුවෙක්. ඒක තමයි ඇත්ත දේ. ඒ විදිහට තමයි ඕගනික් කෙමිස්ට්‍රි උගන්වන්නේ තාමත්. ඉතින් ඔතෙන්දී මම ඔයගලන්ට පැහැදිලිව කියනවා මෙන්න මේකත් මතක තියාගන්න. මගේ පන්තියට එවන්නේ නැතුව සාමාන්‍යයෙන් මගෙන්ම ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෛද්‍යවරයෙක් වඩපත් වෙච්ච කෙනෙක් එයාගේ දරුවෝ වෙන පන්තියකට ගිහිල්ලා දාලා තියෙන ගෲප් ක්ලාස් එකකට. පස්සේ මම ඒක කිසිද්දිය වෙච්ච හැටි උගලන් කියන්නේ ඊට පස්සේ කාලයකට පස්සේ මට ඇවිල්ලා කියනවා මේ ඒ තාත්තම කියන්නේ වෛද්‍යවරයාම ඇවිල්ලා කියනවා සර් මම මෙහෙම වැඩක් කරා මගේ පුතාව වෙන කෙමිස්ට්‍රි පන්තියකට ගෙනිහින් දැම්මා සර්ගේ පන්තිවල ළමයිත් වැඩි. අනිත් එක මං හිතුවා සර් තාම පරණ විදියටයි උගන්වන්නේ කියලා එහෙම හිතාගෙන මං ගෙනහිල්ලා දැම්මා. ඒ තාත්තා කියනවා දරුවෝ නැත්තම් ඒ වෛද්‍යවරයා කියනවා ළමයා අනිත් විෂයන් ටික ඔක්කොම හොඳට කරනවා. කෙමිස්ට්‍රි එපා වෙලාලු ටර්ම් ටෙස්ට් එකේ ලකුණු නැහැලු පන්ති යන්න බැහැයි කියනවලු. ඒගොල්ලන්ට කරන්න දෙයක්වත් නැහැලු. ඒගොල්ලෝ කල්පනා කරීද දැන් මොකද කරන්නේ කියලා. ඔහොම කියලා මාස 3-4කට පස්සේ ඒගොල්ලන්ට තේරුණාලු දැන් ළමයා කරන්නේ මේ මොනවද මේ කෙමිස්ට්‍රි විතරයි කියලා. අනිත් විෂයන් දෙක කරන්නේ නැතුව කෙමිස්ට්‍රි විතරක් කරනවලු. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් එකේදී ලකුණු සාමාන්‍යයෙන් 15ම තීච්ච ලකුණු කෙමිස්ට්‍රි වැඩිම වෙලාලු. ඊට පස්සේ තමයි මේ තාත්තා මගෙත් එක්ක කියනවා ඒ හින්දා පුතාගෙන් ඇහුවලු මොකද්ද ඔයාට උනේ කොහොමද ආ කෙමිස්ට්‍රි දැන් ඉගෙනගෙන වැඩියෙන් ලකුණු ගන්නේ. එතකොට කිව්වලු තාත්තලා මාව පන්තියකට ගෙනින් දැම්මනේ මං ඒ උන්ගේ පන්තිය හොරෙන්ම ඔයගලන්ට හොරෙන් වෙනස් කරා කියලා. ඒ වෙනස් කළා කොහෙද පන්ති ගියේ කියලා මගේ නම කිව්වලු. කියලා කිව්වලු මෙච්චර හොඳ සර්ලා ඉඳි ඔයගොල්ලෝ මාව ගෙනහිල්ලා දාපු පන්තිය මට ඉගෙන ගන්න බැහැයි කියලා.
ඕක දරුවෝ මගේ පන්තියේ හිටිය දරුවෙකුට වුණත් කවුරු හරි තාත්තෙක් කළා තියෙනවා නම් වෙලා තියෙන වැරද්දක් කියලා ළමයාගේ අනාගතයට ඔක බලපාන්නේ. මම මේකයි නිතරම කියන්නේ. දරුවන්ට එකක් තමයි අම්මලා තාත්තලා දැනගන්න ඕනේ තමුන්ට ගැළපෙන ගුරුවරයෙක් හොයාගන්න දෙන්න. ඊට අමතරව දරුවා පන්ති යනකොට ඒ කාලේ නිරීක්ෂණය කරන්න මේක ලකුණු කොහොමද තියෙන්නේ? ටෙස්ට් එකේ ලකුණු ගන්නේ කොහොමද? දරුවත් එක්ක කතා කරන්න ඊයාට මොනවා හරි ලකුණු අඩු වෙන්නේ කියලා. දැන් මගේ පන්ති ඇවිල්ලා කෙමිස්ට්‍රි ඉගෙනගෙන ලකුණු අඩු වෙන දරුවෙක් ඉන්නවා නම් ඊට පස්සේ අම්මා තාත්තා ඒ දරුවගෙන් අහලා ඒ දරුවා වෙන පන්තියකට යවනවා නම් මං කියන්නේ දරුවෝ ඔන්න වෙන්න ඕනේ දේ වෙලා. මම නම් හැමදාමත් දරුවන්ට කියන්නේ ඕක. ඉස්ලාමයේ මේ ටික කිව්වෙත් ඔයගලන්ට මේ ඔයගලන්ගේ කවුරු හරි මගේ පන්තියකට ගෙන්න ගන්න නෙමෙයි දරුවෝ. හරි. මම කියන්නේ නම් විය යුතු හොඳම දේ තමයි ඔයගලන්ගේ ඕනෙම කෙනෙක් ඔයගලන්ට ගැළපෙනම පන්තිය හම්බුනොත් දරුවෝ ඔන්න හරියටම හරි. ඒක විශේෂයෙන් මතක තියාගන්න මෙහෙම ගුරුවරුන්ගේ ඇතැම් අය බයට කරන දෙයක් හුඟක් වෙලාවට හරි ළමයා තමුන්ගේ පන්තියේම තියාගන්න පුදුමාකාර දේවල් ගොඩක් කරනවා. හරි. ඔයගලන්ගේ තරුණ වයසේ දරුවෝ හරි කැමති දේවල් තියෙනවා. ඒව කරලා පෙන්නනවා සමහර වෙලාවට. ඉතින් සමහර විට වෙන එකම දේ තමයි ළමයා ඔක්කොම දේවල් දන්නවා විභාගෙ පෙළ. මොකද්ද දරුවෝ ඊට පස්සේ වෙන්නේ? ඒක තමයි කියන්නේ ඔයගොල්ලෝ ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න මේකෙදි හරි බුද්ධිමත් නොනේ දරුවනුත් අම්මලා තාත්තලාත් මේ බුද්ධිමත් වෙන්න ඕනේ. මම ඒ ඉඳ මේක මේ කතා කරන්න තීරණය කරේ විශේෂයෙන් මගෙන් මේක අහනවා ගුරුවරු පවා. සර් ඕගනික් සමානයි පරිවර්තනද කියලා. හැබැයි ඒ අතරේ මම ඔයගලන්ට මතක් කරනවා එක වතාවක් පේපර් මාකින් ගිහිල්ලා ඇවිල්ලා ගුරුවරයෙක් අඬ කතා කරලාම කියනවා අර සර් කියන එක ප්‍රොෆෙසර්ත් එහෙමම කිව්වලු පේපර් මාකින් වලදී. මම ගියා මොකද්ද කියලා. එතකොට කියනවා ඕගනික් සමානයි පරිවර්තන නෙමෙයි කියලා. ඇත්තරම දරුවෝ ඕගනික් සමානයි පරිවර්තන නෙමෙයි. මට හොඳට මතකයි මම නුවර පන්ති කරන කාලෙදී සමහර විට විභාගය ඉවරුණාන් පස්සේ ලොකුවට ගුරුවරු හෑන්ඩ්බිල් ගහලා බෙදනවා දරුවෝ මහ ලොකුවට උගන්වපු ඕගනික් කෝ කියලා. ඒ හේතුව තමයි ඒ අවුරුද්දේ විභාගෙදී ඕගනික් වල පරිවර්තන අඩු කළා අනිත් ඒවායින් තමයි ප්‍රශ්න වැඩියෙන් දීලා තිබ්බේ. හැබැයි මතක තියාගන්න ඒගොල්ලෝ හිතාගෙන හිටියට මම නම් ඕගනික් කියන්නේ පරිවර්තන කියලා උගන්වලා නැහැ. ඒ නිසා ඒ අවුරුද්දෙත් මගෙන් කෙමිස්ට්‍රි ගත්තු දරුවෝ ඕගනික් ගැන ඇවිල්ලා කිව්වේ හරිම ලේසි සර් ලකුණු ටික ඔක්කොම ගත්තා. ඒ නිසා පුදුම අපිට ලොකු මේක කියලා දීපු එකට සර් පිනක් කියලා තමයි කියන්නේ. නිසා මම ඉල්ලන්නේ අනිත් එක මෙහෙම දෙයක්ත් තියෙනවා මම ඕගනික් උගන්වන ක්‍රමයට උගන්වපු කාලෙට හරිනම් මම ඕගනික් උගන්වන විදියට උගන්වන ගුරුවරු කොච්චරක් බිහි වෙලා තියෙන්න ඕනද මේ කාලේ වෙනකොට. ඇත්තටම මගෙන් ඉගෙන ගත්ත ගුරුවරු ගොඩක් දෙනෙක් ඉන්නවා. කෙමිස්ට්‍රිම උගන්වන්නේ. මට නම් හිතා ගන්න බෑ. මම ඕගනික් උගන්වන ක්‍රමයට ඒගොල්ලෝ උගන්වන්නේ නැහැ දරුවෝ. ඇයි? ඒක ගුරුවරයෙකුගේ පැත්තෙන් හරි අමාරු වැඩක්. ඒ කියන්නේ මම හැමදාම පන්තියේ බෝඩ් එකක මේ වගේ ලොකු බෝඩ් එකක ලියලිය පොදුම වැඩ ගොඩක් ඕගනික් කෙමිස්ට්‍රි උගන්වද්දි කරනවා. ඒකට කැමති නෑ ගුරුවරු කරන්න. අනිත් එක තමයි මේ මම උගන්වන ක්‍රමයේ දරුවෝ සිහිය නැතුව කළ හැකි එකක් නෙමෙයි. ඊටාම හොඳ සිහියෙන් ඉඳගෙන කරන්න ඕනේ දෙයක්. වෙන බාහිර කිසි දෙයක් නැතුව ඒකම හිතලා කලින් දවසේ මෙතෙන්ටයි ඉගෙනුවේ කියලා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මං කලින් සතියේ වෙනකොට පන්තියේ උගන්වලා තියෙන්නේ ප්‍රතික්‍රියා 21යි නම් මං ඒ 21න් විතරක් ළමයින්ට ප්‍රශ්න ලියලා බෝඩ් එකේ ප්‍රශ්න ලියලා කරන්න දෙනවා. පරිවර්තන ලියලා කරන්න දෙනවා. ඊළඟට ඒක තව ප්‍රතික්‍රියා ඉගෙනුවේ 3යි නම් එදා දවසේ ඒ 3ත් එකතු කරලා අර 21යි 3යි 24ම ඊළඟ දවසේ අර විදිහටම කරනවා. එහෙම ක්‍රමයක් අනුගමනය කරන්න හරිම අමාරුයි. ඒකට උගන්වන හැම පන්තියකම පන්තියේ පාඩම නවත්තපු තැන සහ අතර කරපු සියලු දේවල් හොඳ මතකයක් තියෙන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ දරුවන්ට මතක තියාගන්න මේ කාබනික් රසායනය
අත්තරල දාන්න එපා. විශේෂයෙන් මගේ පන්තිවල ඉන්න දරුවන්ටත් මේ දවස්වල කවුරු හරි සම්බන්ධ වෙන්න බැරුව වගේ ඉන්නවා නම් මොකක් හරි ක්‍රමයකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන දරුවෝ ඔන්ලයින් හරි එහෙම නැත්නම් ඔයගලන්ට අපරාධේ. මොකද මේ පාඩමේ විශේෂත්වය ඔයගොල්ලෝ අහලා බලන්න හොඳට විභාගෙට දීපු දරුවෙක්ගෙන් අය එකෙන් අහන්න ඕගනික් ප්‍රශ්නේ තමයි දරුවෝ රචනා ප්‍රශ්න වල අඩුම කාලෙකින් ලියලා වැඩියෙන්ම ලකුණු හරන් තියෙන්නේ. දැන් කොච්චර කාලෙ ඉතුරු වෙනවද? විනාඩි 30ක් නියම විදියට නම් රචනා ප්‍රශ්නක කාලේ. ඕනෙම හොඳට ඕගනික් ඉගෙන ගත්තු දරුවෙක් ඔය ප්‍රශ්න ලියන්නේ විනාඩි 10ක් විතර කාලෙකින්. හිතලා බලන්න විනාඩි 20ක් ඉතුරු කරගත්තොත් අපිට කොච්චර වාසිද අනිත් ඒවට. හැබැයි මෙහෙම කියපුවාම ඔයගලන්ගේ සමහර විට ගුරුවරුත් ඊට අමතරව දරුවොත් හිතන්න පුළුවන් මං අනිත් ඒවා උගන්නන්න නැහැ කියලා. මම නම් එහෙම කරන්නේ නැහැ දරුවෝ. මං ඕගනික් වලට නෙමෙයි වැඩි කාලයක් ගන්න. වැඩිම කාලයක් පන්තිවල උගන්වන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි. ඒකට හේතුව ඒකට ලකුණුත් වැඩි කොච්චර කරුණු ගොඩක් තියෙනවද උගන්වන්න. හැබැයි ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න යම් ගුරුවරයෙක් දැන් මේ ඕගනික් කෙමිස්ට්‍රි උගන්වන්න අපේ සිලබස් වල වෙන් කරලා තියෙන කාල පරිච්ඡේද ගානක් තියෙනවා. දැන් නෝට් එකක් print කරලා දීලා මේක සති දෙකකින් හරි තුනකින් හරි ඕගනික් ඉගෙනුවොත් පුදුම කාලයක් ඉතුරු වෙනවා. ඊ අර කාල පරිච්ඡේද දීලා තියෙන ගානෙන් හරි පොඩ්ඩයිනේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට අනිත් පාඩම් වල උදාහරණ සාකච්ඡා කරන්න වැඩි වෙලාවක් යනවා. වැඩි වෙලාවක් හම්බ වෙනවා. ඒගොල්ලෝ ඒ වෙලාවට ගණන් හදලා සමහර විට ප්‍රචාරය කරනවා මේ භෞතික රසායනය ගණන් හදන්නේ අපි තමයි කියලා. කොහොමත් භෞතික රසායනයේ දරුවෝ ගණන් ගොඩක් හදලා නෙමෙයි භෞතික රසායන ඉගෙන ගත යුත්තේ. මූල ධර්මය අවබෝධ කරගෙන ගණන් ටිකක් හදලා. ඒක තමයි නියම ක්‍රමය. ඊළඟට ඉනෝගනික් කෙමිස්ට්‍රි ආයිත් කට්ටිය සමහරු කෙලින්ම කියනවා මං අහගෙන ඉඳලා තියෙනවා කටපාඩම් කරන්නලු. තියෙන්නේ පාඩම් කරන්නලු. එහෙම කියලා එක්ක පොත් ගහලා දෙනවා. නැත්නම් නෝට් එකක් print කරලා දෙනවා උගන්වන්න නැතුව ඉන්නවා. මම දරුවෝ ඔක්කොම හැමදාම බෝඩ් එකේ ලියලිය ළමයින්ට සටහන් දී මේ ඔන්ලයින් කරද්දි පවා ගියව පන්තිය උගන්න එක ඔයගලන්ට මේ අවුරුද්ද දාන්න නැතුව වෙනම උගන්නනවා. ඇයි? ඔය මේකට එහෙම සුවිශේෂ වැදගත්කමක් තියෙනවා. නැති කරන්න බෑ අපිට ඒක. අපි නැති කරනවා නම් ඔයගලන්ගේ පැත්ත අපි ඔයගලන්ට කරන්නේ හරි අසාධාරණයක්. දැන් මතක තියාගන්න ඕගනික් කෙමිස්ට්‍රි වගේම තමයි හරිම වැදගත් කොටස තමයි ෆිසිකල් කෙමිස්ට්‍රි. ඉතින් අත්තරින්නේ නැතුව ඉගෙන ගන්නම ඕනේ හොඳටම. ගණන් නිසා ඔයගලන්ගේ අර සමහරුන්ගේ පොදුවේ මේ අපේ රටේ තියෙන අරද්දක් ගණන් බය වෙන කට්ටියක් ඉන්නවා. අන්නේ ඒකෙන් විශේෂයෙන් ඉල්ලන්නේ එහෙම බය වෙන්නේ නැතුව ෆිසිකල් කෙමිස්ට්‍රි අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔයගලට හොඳට කරන්න පුළුවන් දරුවෝ ඒක. ලකුණුත් වැඩියෙන් ගත්ත හැකි. ඒ වගේම ඉනෝගනික් කෙමිස්ට්‍රි අවබෝධයක් ඇතුව ඉගෙන ගන්න. එතකොට ඔයගලන්ට පුළුවන්කම හම්බ වෙනවා ඒකත් හරි ආසාවෙන් කරන්න. මේ ඕගනික් ඉනෝගනික් දෙකම මම නම් කියන්නේ හරියට ඉගෙන ගත්තොත් ඇබ්බැහි වෙනවා වගේ තමයි දරුවෝ හරි. කුඩු ගැහුවා වගේ තමයි ඊට පස්සේ. නැතුව බැරි දරුවෝ ඉන්න හැමදාම ප්‍රශ්න හොය කරනවා. තමුන් ප්‍රශ්න හදනවා. එහෙම කරන මට්ටමත් ඕගනික් ඉනෝගනික් දෙකම. ඒ ඇත්තම ක්‍රමයට දරුවා ඉගෙනගෙන. ඒ නිසා ඔයගලන්ගෙන් ඉල්ලන්නේ හොඳට මතක තියාගන්න මේවා අත්තරින්න නම් එපා. විභාගෙට යන්න ඉස්සෙල්ලා දරුවෝ මොන ක්‍රමයකින් හෝ හදාගන්න. ඔයගලන්ගේ පන්ති වෙනස් කරන්න කියලා නෙමෙයි ඔය කියන්නේ. ඒක තේරුම් ගන්න. ඔය හිතන ක්‍රමය වෙනස් කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඒක හරියට කරගන්න. හරි. මම ඕගනික් ගැන ඔය මගේ මේවා බලා හරියට අහලා තියෙන දේවල් නිසා තමයි මේ ටික කතා කරේ. ඉතින් මේකෙන් කාට හරි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා මං හිතනවා. ඒක තමයි මගේ නම් මේකේ ප්‍රධාන අරමුණ. හරි. ඊට වැඩිය මං ඕක ගැන අද කතා කරන්නේ නැහැ.